හරි හරි ළමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 10 වෙනි පේපර් එක. හරි 10 වෙනි එකේ මුලින්ම ස්ට්‍රක්චර් එසේ එක සාකච්ඡා කරන්නේ. බලමු පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න විදිහට තියෙන්නේ මෙතන යූනාලය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි ඒක බලමු. පළවෙනි එකේ කියනවා යූනාලය හා හේයාර උපකරණ යනු ද්‍රවවල සාපේක්ෂ ඝනත්වය සෙවීමට භාවිතා කළ හැකි උපකරණ දෙකකි. යූනාලයක් භාවිතා කර භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය සෙවීමට ඔබට නියමිතව ඇත. ඒකේ ඒ කොටසේ පළවෙනි එක කියනවා මේ පරීක්ෂණයේදී පළමු යූනාලයට එක් කරන ජලයේද නැත්නම් භූමි තෙල්ද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න කියලා තියෙනවා. හරි. ජලයේද භූමි තෙල්ද කියලා අහනවා ඉස්සෙල්ලාම එකතු කරන්න. ඒතර අපි දන්නවා අනිවාර්යෙන්ම එකතු කරන්නේ ඉස්සෙල්ලාම ජලය දාන්න. කියන්නේ ජලය සහ භූමි තෙල් වලින් ඝනත්වය වැඩි ද්‍රවය තමයි අපි ඉස්සෙල්ලාම දාන්නේ. එතකොට ජලය තමයි ඝනත්වය වැඩි ද්‍රවය වෙන්නේ. ජලය ඉස්සෙල්ලාම දානවා ඊට පස්සේ භූමි තෙල් දානවා. හරි. ඒකට අහනවා මෙතන මේ හේතු සහිතව පැහැදිලි කරන්න කියලා. හේතුව තමයි දැන් ජලයට වඩා භූමි තෙල් වල ඝනත්වය අඩු නිසා මුලින් භූමි තෙල් දාලා ඊට පස්සේ ජලය දැම්මොත් එහෙම භූමි තෙල් මේ යුණලේ බාහු දෙක හරහාම බාහු දෙක පුරාම පැතිරී යන්න උත්සාහ කරනවා. හරි. ඒක තමයි අදාළ හේතුව වෙන්නේ. එතකොට ඒක දෙවෙනි එක අහනවා අතුරු මුහුණේ සිට ජල මට්ටමට ඇති සිරස් උස h1ද භූමි තෙල් මට්ටමට ඇති සිරස් උස h2ද ජලයේ ඝනත්වය dWද භූමි තෙල් වල ඝනත්වය රෝඩ්ද නම් ප්‍රස්ථාර ක්‍රමය භාවිත කර භූමි තෙල් වලට සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා සුදුසු ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා තියෙනවා. හරි. හරි එතකොට කෙලින්ම දැන් මෙහෙම යුණලයට දැම්මම පස්සේ අතුරු මුහුණේ තියෙන උසවල් තමයි දීලා තියෙන්නේ කෙලින්ම. හරි මේ පැත්තේ දැන් භූමි තෙල් වල උස මේක අතුරු මුහුණට කියලා මේ එතකොට භූමි තෙල් කියලා හිතන්න. මේ ජලය. හරි. එතකොට මේ ජලය. මෙන්න මේ උස අතුරු මුහුණේ තියෙන මේ උස ජලය කඳේ උස දීලා තියෙන්නේ මෙතන h1 කියලා. භූමි තෙල් වලට උස දීලා තියෙන්නේ h2 කියලා. හරි. ජලයේ ඝනත්වය dW කියලා දෙනවා. භූමි තෙල් වල ඝනත්වය ρ කියලා දෙන්නේ. අපි අහන්නේ භූමි තෙල් වලට සාපේක්ෂ ඝනත්වය හොයන්න මේ විදිහට මේ අටුවම භාවිතා කරලා ප්‍රස්ථාරයක් අඳින්න කියලා අඳින්න ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා තියෙන්නේ. හරි ඒකෝර අපි දන්නවා දැන් මෙතන පීඩනය මෙතන පීඩනයට සමානයි. එකම ද්‍රවයක මට්ටම් වල පීඩනය සමාන නිසා ඒතර අපි ලියලා හැකි මෙතන පීඩනය වෙන්නේ වායු ගෝලයේ පීඩනය 5 කියලා ගත්තොත් හරි වායු ගෝලයේ පීඩනය දන මෙන්න මේ ද්‍රව කඳ මගින් තිබෙන පීඩනය. ඒ කියන්නේ 5 දන හරි h1 dWg සමාන වෙනවා මෙතන පීඩනය වායු ගෝලීය පීඩනය 5 දන h2 ρ g. හරි 5ට 5 සුළු වෙලා යනවා. අපි අහන්නේ සාපේක්ෂ ඝනත්වය ගන්න. ඒකට h1 සමානයි ρ බෙදීම dW වතාවක් h2 කියලා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි. එතකොට ρ බෙදීම ρW කියන්නේ අර භූමි තෙල් වල ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය කියන්නේ සාපේක්ෂ ඝනත්වය. මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. m කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට ලැබෙනවා භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය. හරි. මේක තමයි අදාළ ප්‍රකාශනය වෙන්නේ. හරි ඊළඟට ඒ කියනවා අපි තුන්වෙනි එකේදී කියනවා මෙහිදී අතුරු මුහුණතට සාපේක්ෂව ද්‍රව මට්ටම් වල උසවල් මැනීමේදී එවමිනුම් හැකිතාක් නිවැරදිවම පවත්වා ගැනීමට ඔබ විසින් ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය කුමක්ද? හරි. අතුරු මුහුණතට සාපේක්ෂව ද්‍රව මට්ටම් වල උසවල් මැනීමේදී මේ h1 සහ h2 කියන උසවල් මනින්දී නිවැරදිව හැකිතරම් මයින්ද ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. දැන් මේක අපි මයින්නේ දැන් මේ යූනලයට මීටර කෝදයක් භාවිත කරලා තමයි මයින්නේ. එතකොට මෙන්න මේ අපේ ඇහි මට්ටම අනුව හරි මේ ඇහි මට්ටම අනුව මෙන්න මේ මාවකේ පාඨාංකය වෙනස් වෙනවා. අපි එන්න ඉහළින් බලුවොත් එහෙම පාඨාංකය එන්නේ වෙලා ගියා. පහළින් බලුවොත් එහෙම පාඨාංකය වෙන්නේ තාවත් අගක්. මෙන්න මේ විදිහට. මේක නිසා අපි කරන්නේ විහිද චතුරස්‍රය භාවිත කරනවා. හරි.
විස්තර චතුරස්‍රයක් භාවිතා කරලා විස්තර චතුරස්‍රය මේකට කියලා හරි ඊට පස්සේ තමයි අපි අදාළ පාඨාංකය ගන්න. ඒකට මේකෙදි අපිට පුළුවන් මෙන්න මේ අසමපාත දෝෂය මගහරවා ගන්න විවිධ චතුරස්‍රයක් භාවිතා කරලා හරි ප්‍රැක්ටිකල් එකේදී අපි කරනවා. හරි ඒක ඔයාලා දන්නවා. ඒකට ඒකෙදි පිළිතුර වෙන්නේ මීටර් පරිමාණයට ලම්බකව විවිධ චතුරස්‍රයක් භාවිතා කර පාඨාංක ලබා ගැනීම. එහිදී අසමපාත දෝෂය මගහරවා ගැනීම හැකියාව පවතී. හරි. ඔක තමයි උත්තරේ එන්නේ. ඊට පස්සේ හතරවෙනි එකට යනවා. ඒක කියනවා මෙම යූනලයක් භාවිතා කිරීමේ ක්‍රමවේදය රසදියෙහි සාපේක්ෂ ඝනත්වය සෙවීමට සුදුසු වේද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න. හරි. රසදිය වල සාපේක්ෂ ඝනත්වය. ඒක දැන් රසදිය වල සාපේක්ෂ ඝනත්වය හොයන්නත් අපි මේ විදිහට ක්‍රමයේ භාවිතා කරොත් දැන් මෙන්න මේ H2 සඳහා භූමි තෙල් වල නම් සාමාන්‍යයෙන් ලොකු දිගක් අපිට ලැබුණ සාපේක්ෂ යම්කිසි විශාල අගයක් ලැබුණා. හැබැයි රසදිය වගේ ද්‍රවයක් ගත්තොත් එහෙම ඒකේ ඝනත්වය ඉතාමත් වැඩි නිසා අපිට මෙන්න මේ දිග විදිහට ලැබෙන්නේ කුඩා දිගක්. හරි. කුඩා දිගක් තමයි ලැබෙන්නේ. එතකොට දිග කුඩා වෙන්න අපිට දිග මැනීමේ දෝෂය වැඩි වෙනවා. හරි. මැනීමේ දෝෂය වැඩි වෙනවා. එතකොට මේක අහන්නේ සුදුසු වේදයන් හේතු සහිතව පැහැදිලි කරන්න නෑ. සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ රසදිය වල ඝනත්වය වැඩි නිසා අතුරු මුහුණතර සාපේක්ෂව උසවල් මනිද්දී සිදුවන ප්‍රතිශත දෝෂය වැඩි වීම. හරි. සිදුවන ප්‍රතිශත දෝෂය වැඩි වීම තමයි හේතු වෙන්නේ රසදිය අපි භාවිතා කරොත්. රයිට්. ඊට පස්සේ පස්වෙනි එකට අපි යනවා. පස්වෙනි එකේ කියන කොපර් සල්ෆේට් යන ජලය සමග මිශ්‍ර වන ද්‍රවයක්ලු එම ද්‍රාවණයේ සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා යූනල ක්‍රමයේ යොදාගත යුතු නම් ඒ සඳහා ඔබට අවශ්‍ය ද්‍රව්‍ය සපයා යට සුදුසු නම් කරන ලද රූප සටහනක් ඇඳගන්න. යූනල් ක්‍රමයේ භාවිත කරලා කොහොමද ජලයත් එක්ක මිශ්‍ර වන ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය හොයන්න කියලා අපිට ඇඳලා දක්වන්න කියලා දෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය වල තරම් දීලා තියෙනවලු. හරි. එතකොට දැන් අපිට ක්‍රම දෙකකට අඳින්න පුළුවන්. කෙලින්ම මෙන්න මෙහෙම යූනලයක් භාවිත කරලා කොපර් සල්ෆේට් වල සාපේක්ෂ ඝනත්වය හැද්දී අපි මුලින්ම යූනලයට රසදිය දානවා මෙන්න මේ විදිහට. හරි. රසදිය දාලා ඉවරලා ඊට පස්සේ ඒ දෙපැත්තේ බාහුව දෙකට එක පැත්තකට ජලය දානවා. අනිත් පැත්තේ බාහුවට දානවා. දැන් මෙතන කොපර් සල්ෆේට්. හරි. කොපර් සල්ෆේට් දානවා. ඊට පස්සේ අපිට අදාළ උසවල් මැල්ල ගන්න පුළුවන්. මේක ජලය කියලා ගත්තොත් මේක කොපර් සල්ෆේට්. මේක රසදිය. මොන විදිහට ගන්න පුළුවන්. හරි. ඒ වගේම තව ක්‍රමයක් භාවිත කරන්න පුළුවන් අපිට ඒ අදාළ ද්‍රව දෙක මෙන්න මේ විදිහට හරි. කිනකට වෙනස් යූනල් දෙකකට අරගෙන ඒ ජලය සහ කොපර් සල්ෆේට් කියන ද්‍රව දෙක වෙනස් යූනල් දෙකකට අරගෙන ඒ යූනල් දෙක අපි රබර් නලයකින් මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. හරි. එතකොට මිශ්‍ර වීමක් වෙන්නේ නැහැ නේ. එතකොට මෙන්න මේ පැත්තේ හිතන්න ජලය කියලා. හරි. එතකොට මේ පැත්තේ හිතන්න අනිත් මිශ්‍ර වන කොපර් සල්ෆේට්. මොන විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්ථානවල පීඩන සලකලා හරි. මෙතන පීඩනය සමානයි කියලා සලකලා සමානයිනේ කොහොමද? හරි. මෙතන පීඩනය සමානයි කියලා සලකලා ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තේ තියෙන මෙන්න මේ අතුරු මුහුණතර සාපේක්ෂ දෙන උස මැනලා අපිට ගන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය. හරි විදිහට මේ ක්‍රම දෙකකින් ඕන එකක් අදින්න පුළුවන්. හරි. ඒ ක්‍රම දෙකකින් ඕන එකකට ලකුණු ලැබෙනවා. රයිට්. ඔක ඇඳගත්තු නැති අය ඇඳ ගන්න. ඊට පස්සේ තියෙන්නේ හේයාර උපකරණයේ කියන එක සම්බන්ධ පොඩි කොටසක්. ඒකේ කියනවා පහත රූපයේ දැක්වෙන්නේ හේයාර උපකරණය භාවිතා කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා සකස් කළ ඇටුමක්ලු ඉහත රූපයේ A B C හා D කොටස් නම් කරන්න කියලා තියෙනවා. අපි දන්න A කියලා කියන්නේ මෙතන රබර් නලය. හරි. A කියලා කියන්නේ රබර් නලය, B කියලා කියන්නේ වීදුරු බට. හරි. එහෙම නැත්නම් වීදුරු නල. B කියන්නේ වීදුරු වලින් හදපු නල. C කියලා කියන්නේ ක්ලිප් එක. අපි අර තද කරන ක්ලිප් එක. ක්ලිප් එක එහෙම නැත්නම් ක්ලිප් එක එල්ලුවම හරි. D කියලා කියන්නේ ජල බඳුන. එහෙම නැත්නම් ද්‍රව බඳුන. එහෙම නැත්නම් භාවිත කරන සාමාන්‍ය බීකරයක්. හරි. බීකරයක්. එතකොට A කියන්නේ රබර් නලය,
B කියන්නේ වීදුරු නල, C කියලා කියන්නේ ක්ලිප් එක, සහ D කියලා කියන්නේ බීකර් එක. ඔන්න ඉතින් නම් කරලා තියෙන්න ඕනේ. හරි ABCD. ඊට පස්සේ අපි යනවා මේක දෙවෙනි එකට. දෙවෙනි එකට කියනවා මෙහිදී හේයාර උපකරණය තුල වාතයේ පිටතට උරා ක්ලිපේ තද කළ විට ද්‍රව කඳන් පහළ බසනු නිරීක්ෂණය වේ. ඒ සඳහා හේතු කරුණු දෙකක්. හරි වාතයේ කටින් උරලා ඉවරලා එහෙම නැත්නම් චූෂණ බෝම්බයක් භාවිත කරලා ඉහළට උරලා ඉවරලා අර ක්ලිප් එක තද කරාට පස්සේ හරිනම් අර ද්‍රවය පහළට එන්නේ නැතුව තියෙන්න උන්ට ඇවිල්ලා. හැබැයි මේකෙදි ද්‍රවය පහළට එනවලු. ද්‍රව කඳ පහළ බසිනු නිරීක්ෂණය වුණාලු. ඒකට හේතු අහනවා. හේතු ඉතින් සමහර විට මෙන්න මේ නල සිදුරු වෙලා තියෙන්න පුළුවන්. හරි. හරි ලීක් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලිප් එක නිසි ආකාරව තද වෙලා නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතුවක් තමයි වෙන්නේ. හරි. ඒ කියන්නේ හේතු වලින් එකක් තමයි වෙන්නේ. ක්ලිප් එක තද වෙලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නලයේ යම්කිසි සිදුරක් හරි ලීක් එකක් කාන්දුවක් තියෙන්න පුළුවන්. හරි. ඔන්න ඔක තමයි අදාළ හේතු වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක අහනවා මේ පරීක්ෂණයේදී හේයාර උපකරණයේ බටේ සිහින් නම් කේශික උද්ගමන බලපෑම් ඇති වේ. එවැනි හේයාර උපකරණයක් භාවිත කරන විටදී අවශ්‍ය උසවල් නිවැරදි මන ගැනීමට අනුගමනය කරන ක්‍රමයේදී ලියා දක්වනවා. නිකන් ඒ කියන්නේ අපි චූසනය කරන්න කලින් නිකන් ද්‍රව බඳුන් වල අදාළ බට ගිල්ලලා තියද්දී බට ඉතා සිහින් නම් කේශික උද්ගමන හේතුවෙන් යම්කිසි උසක් ද්‍රවය ඉහළට යනවා. ඒක මගහරවා ගන්න කොහොමද කියලා අහන්නේ. ඒකට කරන්න අපි ඉස්සෙල්ලාම මේ චූසනය කරන්න කලින් අර කේසික උද්ගමනයේ සිද්ධ වෙන ඉඩ හැරලා ඊට පස්සේ කේසික උද්ගමන උස මැන ගන්න ඕනේ. මැනගෙන ඉවරලා ඊට පස්සේ චූසනය කරලා හරි ඊට පස්සේ සම්පූර්ණ උස මැනලා ඉවරලා ඒ උසෙන් අර කලින් අර කේසික උද්ගමන උස අඩු කරනවා. අඩු කරලා තමයි අපි ගන්නෙ ඉහළ ගියපු උස. හරි ඔය විදිහට තමයි ගන්නෙ. රයිට්. එතකොට මේ ප්‍රශ්නේ හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. රයිට්. හරිද මේ දැන් ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දෙමු. දෙවෙනි එකේ තියෙන්නේ මෙතන සම්පූර්ණ වාෂ්ප විනය සම්බන්ධ එකක්. මේ කලිමුත් මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරා. හැබැයි අපි මේ ප්‍රශ්නේදී කතා කරපු නැති කොටස් ටික මේ ප්‍රශ්නෙට අන්තර්ගත කරලා තියෙනවා. හරි අපි බලමු. මේකේ කියනවා කාම උෂ්ණත්වයේදී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සෙවීම සඳහා දෙකලවර විවෘත සිහින් වීදුරු බටයක් හා අවශ්‍ය අනිකුත් උපකරණ සපයලා තියෙනවලු. දෙකලවර විවෘත බටයක් දීලා තියෙනවලු. අනිකුත් උපකරණ ටිකක් දීලා තියෙනවලු. හරි. පස්සේ අපි අහනවා මේ පරීක්ෂණය සඳහා සුදුසු පරීක්ෂණාත්මක ඇටෝමේ නම් කළ රූප සටහනක් අඳින්න කියලා තියෙනවා. හරි. ඒකදී අඳින්න අපි එක දෙකලවර විවෘත නලය අපි එක කෙලවරක් සම්මුත කර ගන්නවා උණු කරලා. හරි. ඊට පස්සේ ඒකේ මේ විදිහට වාත කඳක් රඳවන එක නැති කරන්නේ. මේ වායු කඳ. ඊපස්සේ මෙතන තියෙනවා ජල පටක් ඉතාලු. ඊපස්සේ මෙතන තියෙනවා රසදී කඳක්. රයිට්. මේක රසදී කඳ. ඊපස්සේ මෙන්න මේ අවස්ථාවල අපි මෙන්න ගන්න. ඕපන් කරන්නේ. ඊට පස්සේ මේ දිග වෙන ගන්න අවශ්‍ය නිසා අපි මෙතන මීටර රූලක් කොයි ආකාරයකට සම්බන්ධ කරනවා. රයිට්. මේ තියෙන්නේ මීටර රූල. ඔන්න ඔය විදිහට අnder තිබුණා ඒක ප්‍රමාණවත්. රයිට්. ඒකල මේක මීටර රූල කියලා නම් කළා මේක කෙලවර සම්මුත නලය කියලා නම් කරලා මේක රසදී පට කියලා නම් කළා මේක ජල පට කියලා නම් කළා මේක වාතය කියලා නම් කරන්න ඕනේ. හරි. ඒක හරි. රයිට්. ඊට පස්සේ අපි යන එකේ දෙවෙනි එකට මේ පරීක්ෂණයේදී භාවිතා වන ප්‍රධාන උපකල්පන දෙකක් ලියන්න කියලා කියනවා. හරි. හරි. එතකොට මේකදී භාවිතා කරන මේ පරීක්ෂණයේදී අපි භාවිතා කරන උපකල්පන හරි අනිවාර්යෙන් අපි පරීක්ෂණය කරද්දී ඔක කතා කරනවා. මොකද මේ දැන් මේකදී අපි වායු නියම භාවිතා කරනවා. එතකොට මෙන්න මේ වායු මෙන්න මේ වායු කඳ තුල තියෙන වායු අපි පරිපූර්ණ වායුවක් විදිහට හැසිරෙනවා කියලා උපකල්පනය කරනවා. බොයි නියමේ දාන්න පරිපූර්ණ වායුවක් විදිහට හැසිරෙනවා කියලා උපකල්පනය කරන එක තමයි එක් උපකල්පනයක් වෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ ඉතා කුඩා ජල පට මගින් හරි මෙන්න මේ ඉතා කුඩා ජල පට මගින් ඇති කරන පීඩනය අපි නොසලා කිය හැකි තරම් කුඩායි කියලා සැලකනවා. හරි. එහෙම නැත්නම් පීඩනයක් ඇති කරන්නේ නැහැ කියලා අපි සැලකනවා. ඕවා තමයි අදාළ උපකල්පන දෙක. හරි. වායුව පරිපූර්ණව හැසිරෙනවා කියලා උපකල්පනය කරනවා. ඒ වගේම මෙන්න මේ ජල පට මගින් ඇති කරන පීඩනය ශුන්‍යයි කියලා උපකල්පනය කරනවා. හරි. ඊට පස්සේ वायु गोले पीड़ने पीनोद काम वृक्षात्यदि जले संतृप्त वाष्प पीड़ने पीजस्द सिरवियदि वायु पदेदि गेल्द में से सिट रसदिय पटे पहल केरोट ඇති සිරස්සු සෙට් දෙකද මේ සිසිට රසදී පටි ඉහළ කෙරොට ඇති සිරස්සු සෙට් එකද
නම් ප්‍රස්ථාරී ක්‍රමය වගේ PS එකෙන් සදා සුදුසු ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා කියනවා. හරි. ඒතකොට දැන් මේකේ සුවල් දීලා තියෙනවා. ඉහළ කෙළවරට තියෙන උස දීලා තියෙනවා h එක පසදී ගන්නේ පහළ කෙළවරට තියෙන උස 2. ඒතකොට හසදී කඳේ මෙන්න මේ සිරස් උස වෙන්නේ h එක රින h2. මොකද මේ අපි සිරස් උස තමයි අපිට වැදගත් වෙන්නේ. සිරස් උස මගින් ඇති කරන පීඩනය තමයි මේ වායුව මෙතන පීඩනය වෙන්නේ. ඒතකොට වායු ගෝලීය පීඩනය දීලා තියෙනවා මෙතන P නෝට් කියලා. හරි. ඒතකොට මේකදී අපි බොයිල් නිවෙන්නේ භාවිත කරන්නේ. ඒතකොට වායු මෙන්න මේ වායුවේ තියෙන මුළු පීඩනය වෙන්නේ මෙන්න මේ රස දීගනින් මගේ ඇති කරන පීඩනය වගේ වායු ගෝලීය පීඩනය කියන දෙකේ එකතුව. හරි. එතකොට වියලි වාතයේ පීඩනය වෙන්නේ ඒ පීඩනයෙන් අඩු කරනවා අපි සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔකනේ කරන්නේ. එතකොට වායු ගෝලීය පීඩනය එකතු කරනවා මෙන්න මේ H1 රින් H2 කියන රස දෙකන්දේ පීඩනය. right. ඊට පස්සේ අඩු කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය මේක දීලා තියෙන PS කියලා. හරි. PS. right. ඔක තමයි දාලා පීඩනය වෙන්නේ. ඕනම ඔක ලියන්න පුළුවන් P නෝට්. හරි. P කියන්නේ මේක P නෝට් රින PS දාන H1 රින H2 කියලා ලියන්න පුළුවන්. ඔක තමයි දාලා පීඩනය වෙන්නේ. ඒකට පීඩනය වැඩි කිරීම පරිමාව කියලා කියන්නේ මේකේ හරස්කඩ ශේෂ්ඨඵලය right. නලී හරස්කඩ ශේෂ්ඨඵලය ඉදදී බල නෑ නේ. හරස්කඩ ශේෂ්ඨඵලය මෙතන දීලා නැහැ එකට. හරස්කඩ ශේෂ්ඨඵලයක් අපි ගන්න ඕනේ. ඒ කියලා ගමු. හරස්කඩ ශේෂ්ඨඵලය ඒ කියලා ගන්නවා. right. ඊට පස්සේ නලී දිග වායු කන්දේ. හරි. මේ වායු කන්දේ දිග ගන්නවා L කියලා. හරි. දිග L කියලා ගන්නවා. ඔන්න එතකොට L කියලා කියන වායු කන්දේ පරිමාව පීඩනය වැඩි කිරීම පරිමාව සමානයි මේකයි කියලා බොයිල් කියන්නේ. ඔන්න ඔක තමයි සම්බන්ධය. ඊට පස්සේ අපි ප්‍රකාශනයක් ගන්න ඕනේ. මේක සුළු කරාට පස්සේ ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන්. ප්‍රස්තාරයක් අනින්ද. එතකොට සුළු කරන්න H1 රින H2 සමානයි K බෙදීම A වාරයක් එකයටෙල් රින P නෝට් රින PS කියනවා. හරි. මොන විදිහට ප්‍රකාශනයක් කියනකොට මේක y සමානයි mx මේක තමයි අනුක්‍රමණය y සමානයි mx රින c ආකාරයේ ප්‍රස්තාරය තමයි. මේක තමයි අදාළ ප්‍රකාශනය වෙන්නේ. right. ඔක තියාගන්න. ප්‍රස්තාරයෙන් එතකොට y සමාන mx රින c. එතකොට අපි හඳින්නේ ප්‍රස්තාරය මෙන්න මේ L මනිනවා. L මනලා ඉවල එකයට ඉදිරියේ මෙන්න මේ h1 රින h2 කියන අගේ තමයි ප්‍රස්තාරගත කරන්නේ. ඒකේ එතකොට අපිට ලැබෙන්නේ y සමාන mx රින c ආකාරයේ ප්‍රස්තාරය. right. ඔක ලියා ගන්න තමයි ඊළඟ ප්‍රශ්නේ අහගන්න. ඊළඟ එක කියන්නේ දෙවෙනි එක කියනවා PS ගණනය කිරීම සඳහා අමතර දත්තයක් අවශ්‍යයි. එම දත්තය කුමක්ද? අපිට මෙතන PS ගණනය කරන්න වෙන අන්තක් ඛණ්ඩය මැනලා අන්තක් ඛණ්ඩය කියන්නේ P නෝට් වෙන PS. ඒතකොට අපි අන්තක් ඛණ්ඩය මැනනම අපිට ඒකේ PS ගණනය කරන්න අපිට P නෝට් අවශ්‍යයි. P නෝට් කියලා කියන්නේ වායු ගෝලීය පීඩනය අපිට අවශ්‍යයි. right. PS ගණනය කිරීම සඳහා අමතර දත්තය තමයි වායු ගෝලීය පීඩනය. එහෙම නැත්නම් P නෝට්. right. ඊට පස්සේ ඒකේ තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එක කියන එම දත්තය භාවිත කර ප්‍රස්තාරය මගින් PS හොයාගන්නේ කෙසේද ලියා දක්වන්න. ඒත් මම ඒක මෙතන ලියන්නම්. තුන්වෙනි එක ප්‍රස්තාරය අනුක්‍රමණය C සමානයි P නෝට් රින PS. ඒතකොට අපිට අවශ්‍ය වෙන්නේ PS සමානයි අන්තක් ඛණ්ඩයෙන් අඩු කරනවා. හරි. PS PS සමානයි වායු ගෝලීය පීඩනයෙන් අඩු කරනවා අන්තක් ඛණ්ඩයෙන්. වායු ගෝලීය පීඩනය අන්තක් ඛණ්ඩය අඩු කරාම අපිට PS ලැබෙනවා සංතෘප්ත වාෂ්ප පීඩනය. right. හරි. ඊට පස්සේ අපි යනවා C කොටසට. C කොටසට කියනවා පසුව ශිෂ්‍යයා විසින් ඕනෑම උෂ්ණත්වයකදී ජලයේ සංතෘප්ත
වාෂ්ප පීඩනයේ සෙවීමට අපේක්ෂා කරයි. මේ සඳහා භාවිතා කරන පරීක්ෂණාත්මක ඇටෝම පහත දැක්කේ. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් කරලා මොන සිද්ධිය කරන පරීක්ෂණාත්මක ඇටෝම තමයි පහළ දීලා තියෙන්නේ. ඒකෙදි කියනවා මෙහිදී ජල පටක් සහිත කෙළවරක් සංයුත කේශික නලය සාදා ගන්න ආකාරයේ විද්‍යාගාර ක්‍රමවේදය විස්තර කරන්න. හරි. පටක් මෙහිදී ජල පටක් සහිත කෙළවරක් සංයුත කේශික නලය සාදා ගන්න ආකාරයේ විස්තර කරන්න කියලා දෙන්න. හරි. එතකොට අපිට දෙකෙලවර විවුර්ත කේශික නල තමයි සාමාන්‍ය තියෙන්නේ. හරි. එතකොට අපි කරන්නේ මේ කේශික නලය අරගෙන එක කෙලවරක් කියන්නේ දැල් බස්සන් දැල්ලට අල්ලලා ඉවරලා උණු කරනවා. උණු කරලා ඉවරලා ඒ කෙලවර අපි සංයුත කරගන්නවා. හරි. එනේ කෙලවර වහ ගන්නවා. සංයුත කරගන්න උණු කරලා. ඊට පස්සේ අපිට ලැබෙන එක පැත්තක් සංයුත කේශික නලය. ඊට පස්සේ අපි කරන්නේ අර විවෘත පැත්ත ජලයේ ගිල්ලනවා. හරි. විවෘත පැත්ත ජලයේ හරි ද්‍රවයේ හරි ගිල්ලනවා. දැන් මේ කියන්නේ මෙහිදී ජල පටක් සහිත කෙලවරක් සංයුත කේශික නලය යන්නේ. එතකොට ජලයේ ගිල්ලනවා. ජලයේ ගිල්ලලා අර නලයේ මැදින් අපි නැවත රත් කරනවා. හරි. නලයේ මැදින් නැවත රත් කරනවා. එතකොට අර නලයේ තුල තියෙන වායු වල පීඩනය මොකද වෙන්නේ? හරි. පීඩනය අඩු වෙනවා. හරි. වායු ඉවත් කළා යන නිසා පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා කියන්නේ අර ජලය මේ නලයේ තුලට ජල පටක් ඇතුළු වෙනවා. හරි. වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනයට ජල පටක් ඇතුළු වෙනවා. ඕක තමයි කරන්නේ. හරි. ඒක ලියා ගන්න මේ විදිහට කේශික නලයේ කෙලවරක් රත් කර සංයුත කර විවෘත කෙලවර ජල බීකරයක ගිල්ලා විවෘත කෙලවර ජල බීකරයක ගිල්ලා කේශික නලයේ මැදේ රත් කර කේශික නලයේ මැදයෙන් රත් කර නලය තුලට ජල පටක් ඇතුළු කර ගැනීමෙන් නලය තුලට ජල පටක් ඇතුළු කර ගැනීමෙන් අනතුරුව නලය සිසිල් වීමට ඉඩ හැරීම නලය සිසිල් වීමට ඉඩ හැරීම. right. ඊට පස්සේ ඊළඟ කොටසට යනවා. ඊළඟ කොටස කියලා කියන්නේ මේක අගයන් ටික දීලා තියෙන. හරි. වායු ගෝලීය පීඩනය දීලා තියෙනවා 7 සෙන්ටිමීටර් 708යිලු උෂ්ණත්වය 27යිලු. වායු කන්දේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යිලු. පද්ධතියේ උෂ්ණත්වය 51 දක්වා වැඩි කර පාඨාංග ගත් විට වායු කන්දේ දිග සෙන්ටිමීටර් 25ක් වුණාලු. මීට පෙර සිදු කරන ලද පරීක්ෂණමයින් කාම උෂ්ණත්වය 27 දී සංතෘප්ත වාෂ්ප පීඩනයේ රසදිය මිලිමීටර් 30ක් කියලා දීලා තියෙනවා. නම් 51 උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය ගණනය කරන්න රසදිය බංගින් පට මගින් ඇති කරන පීඩනය නොසලකා හරින්න. හරි. කෙලිම මෙතන මේ P V බෙදීම T සමාන නීතියක් කියන සම්බන්ධතාවය පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක පීඩනීය විදිහට ගන්න තියෙන්නේ මෙතන මුළු පීඩනයෙන් අඩු කරන්න ඕනේ සංතෘප්ත වාෂ්ප පීඩනය. මොකද අපි මෙතන වියලි වාතයකනේ වවිනීම දාන්නේ. හරි. එතකොට P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2 සම්බන්ධතාවය භාවිත කරන්න පුළුවන්. පීඩනය අවසානයේ ආරම්භයේදී තියෙන 760යි කියලා සෙල්සියස් 27 දී කියන්නේ 760න් අපි අඩු කරන්න ඕනේ සංතෘප්ත වාෂ්ප පීඩනය දීලා තියෙන ඒ උෂ්ණත්වයේදී 30යි කියන මිලිමීටර. හරි. ඒක අඩු කරන්න ඕනේ. එතකොට තමයි වියලි වාතයේ පීඩනය එන්නේ. හරි. වැඩි කිරීම පරිමාව වෙනුවට අපිට මෙතනදී ගන්න පුළුවන් දිග. මොකද හරස් කළ ගත්තොත් හරස් කළ දෙපැත්ත කැඩෙන නිසා සෙන්ටිමීටර් 20යි කියලා දීලා තියෙන්නේ. හරි. වැඩි උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් 23යි කියලා කියන්නේ 23 දන්න 27යිනේ. 27යි 273යි කියලා කියන්නේ 300යි. හරි. 300 සමානයි P2 කියලා කියන්නේ මෙතනදී 760යි. හරි. එතනත් 760මයි. සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වෙනවා. ඒක තමයි අපි ගහන්නේ PS. වැඩි කිරීම පරිමාව කියලා කියන්නේ එතන 25යි කියලා දෙලා දෙනවා. හරි. වායු කන්දේ දිග 25යි කියලා දෙලා තියෙන මේ අවස්ථාවේ. බෙදීම උෂ්ණත්වය එතන දීලා තියෙනවා
51 කියලා. 51ට 273ක් එකතු කරාම 324. හරි. 324 වුණ විදිහට මේ ප්‍රකාශනය ලියලා අපිට PS ගණනය කරන්න පුළුවන්. හරි. PS ගණනය කරන්න පුළුවන්. ඒකට ඔක සුළු කරන්න PS විදිහට ආරම්භ වෙයි. හරි. PS විදිහට ලැබෙනවා 129.3යි. අසදීන් ලිමිට්. මේක තමයි අදාළ පිළිතුරු විදිහට ලැබෙන්නේ. රයිට් ඔක ලියාගන්න. හරි ළමයි එතකොට දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. හරි ළමයි තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක කියන්නේ කේශික උද්ගමන ක්‍රියාවලිය භාවිතා කර ජලයේ පෘෂ්ටිකාත සංගුණකයේ T සෙවීම සඳහා භාවිතා කරන ඇටෝමක් පහද දැක්ක. බලමු එක දන්නවා. හරි. උස් පහත් කරන මේක භාවිතා කරලා මේක කරන්නේ පරීක්ෂණ වල දන්නවා. හරි. එතකොට ඒකේ ඒ කොටසේ පළවෙනි එක අහනවා කේශික නාලය ඔස්සේ සිදුවන කේශික උද්ගමන උස H සඳහා ප්‍රකාශනය කේශික බටේ ඇරේ සිම්පල් R ජලය ඝනත්වය ρ සහ ජලය සහ වීදුරු අතර ස්පර්ශ කෝණය θ ඇසුරෙන් ලියා දක්වන්න කියලා ගුරුත්ව චිත්‍රණයේ G කියලා දීලා තියෙනවා. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා කේශික උද්ගමනයේදී ඉහළ යන ද්‍රව කඳ රඳවා තබා ගන්න පෘෂ්ටිකාතදී බලය මගින්. එතකොට අපිට මෙතන බල සමතුලිතතාවය සලකලත් මේ H සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් කෙලින්ම. එහෙම නැත්නම් අර පීඩනය වෙනස් සලකලා ගන්න පුළුවන්. මොන මෙතන ගන්නේ පීඩන වෙනස ගන්න පීඩන වෙනස් සලකලා. මෙතන අපිට ලේසි කෙලින්ම බල සමතුලිතතාවය සලකලා ගන්න ඕන. හරි. එතකොට මෙන්න මේ උස H කියලා දීලා තියෙනවා. පස්සේ මෙතන ස්පර්ශ කෝණය දීලා තියෙනවා θ කියලා. හරි. එතකොට ඉහළ ඇති කරන බලය පෘෂ්ටිකාතදී බලය කියන්නේ මේ වටේට ඇති කරන පෘෂ්ටිකාතදී බලය F කියලා ගන්නවා. මෙතන θ නම් මෙතන θ. එතකොට සිරස්ස ඉහළ ඇති කරන බලය F cos θ. සිරස්ස බල සිරස් බල සමතුලිතතාවය සලකුවොත් පහළට තියෙන බලය වෙනුයි මෙන්න මේ ද්‍රව කඳේ බල විතරයි. හරි. එතකොට ඉහළට බල පහළට බල සමාන කළොත් එහෙම ඉහළට බල වෙන්නේ F cos θ සමානයි පහළට බල mg වෙනවා. හරි. එතකොට මේක මෙහෙම ලොකුට ලියන්න ඕනේ. මම මේ පැහැදිලි කරා. හරි. එතකොට ඉහළට බල F කියලා කියන්නේ වටේ දිග 2πr පෘෂ්ටිකාතදී T cos θ සමානයි mg කියලා කියන්නේ m කියලා කියන්නේ මෙයාගේ ඝනත්වය වැඩි කිරීම පරිමාව කියලා ගත්ත හැකි. ඝනත්වය මෙතන දීලා තියෙන්නේ ρ කියලා. හරි. කියන්නේ ρ පරිමාව කියලා කියන්නේ හරස්කඩ ශේෂ්ඨඵලය πr/ගේ උස h. මොනෝ තමයි ඝනත්වය වැඩි කිරීම පරිමාව කියන්නේ ස්කන්ධය වැඩි කිරීම g. ඔන්න විදියට. right. පරිමාව වැඩි කරන්න ඕන ඝනත්වයෙන් ස්කන්ධය වෙන්නේ. හරි. ඝනත්වය කියලා කියන්නේ ඔව් හරි. G. right. එතකොට මේක සුළු කරන්න ඕනේ H සඳහා ප්‍රකාශනයක් ගත්ත හැකි. ඒකට එනවා අර ඔයාලා සාමාන්‍ය අපි වෙනද ගන්න එකම 2t cos θ බෙදීම ROG කියලා. සිම්පල් ROG කියලා එනවා. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර පීඩනය සම්බන්ධ කරලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ගන්න එක ඔයාලට ලේසි. right. ඔය ලියා ගන්න අතරේ මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි. right. දෙවෙනි එක කියනවා ජලයට අදාළව ජල වීදුරු පෘෂ්ඨය අතර ස්පර්ශ කෝණය සෙවීමට විද්‍යාගාරයේදී භාවිතා කරන ක්‍රමවේදයේ රූප සටහනක් ආකාරයෙන් ඉදිරිපත් කරන්න. ජල වීදුරු පෘෂ්ඨය. එතකොට අපි කරන්නේ වීදුරු. හරි. වීදුරු කැබල්ල අරගෙන මෙන්න මෙහෙම දැන් ජල කඳ මෙහෙම තියෙනවා නම්, ඒ කියන්නේ ජල පෘෂ්ඨය මෙහෙම තියෙනවා නම් මෙන්න මෙහෙම වීදුරු කඳ හරි වීදුරු කැබල්ල මෙහෙම ආනත කරනවා. ආනත කරද්දී මෙන්න මේ ජල පෘෂ්ඨ ස්පර්ශන හැඩය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ මෙන්න මේ ජල පෘෂ්ඨයේ මෙන්න මෙහෙම තිරස් වෙන අවස්ථාවක් ගන්නවා. හරි. තිරස් වෙන අවස්ථාවට අදාළව කෝණය මැන ගන්නවා. මෙන්න මේ කෝණය. ඔන්නයි කෝණය. මෙහෙම වීදුරු කෑල්ල අරගෙන ජලය මෙහෙම ගිල්වලා අල්දයක් මෙහෙම
ආනත කරනවා මේ පැත්තේ කෝණේ මේ පැත්තේ ජල පෘෂ්ඨය තිරස් වෙනකම්. ඒ තිරස් වෙන අවස්ථාවේදී මෙන්න මේ කෝණය මැන ගන්නවා. මේ කෝණය තමයි කියන්නේ ස්පර්ශ කෝණය කියලා. හරි එතකොට අහන්නේ රූප සරහනක් අඳින්න කියලා. එතකොට මෙන්න මේ රූප සරහන මේ විදිහට ඇඳලා ඊට ලකුණු කරලා තියෙනවා. හරි. ඕක ඇඳලා ඊට ලකුණු කරන්න. ගොඩක් අය මේක ඇඳලා තිබ්බේ නැහැ. මේක ඇඳලා ඊට ලකුණු කරගන්න. හරි. ඊට පස්සේ කියනවා මේ පරීක්ෂණයේදී බීකරයේ රැඳවීමට ලී කුට්ටියක් භාවිතා කළ හැකි වුවත් උස් පහත් කළ හැකි මේසයක් භාවිතා කිරීමට විශේෂ හේතුවක් පවතින බව භෞතික විද්‍යා ගුරුවරයා ප්‍රකාශ කරයි. ගුරුවරයාගේ ප්‍රකාශයට හේතු දක්වන්න. හරි එතකොට දැන් මේකදී අපිට ඕනම් තිබුණා දැන් ලී කුට්ටි භාවිතා කරලා මේකේ උස වැඩි කරන්න. කියන්නේ එක ලී කුට්ටියක් භාවිතා කරලා යම් උසකට ගන්නවා. ඊට පස්සේ තව ලී කුට්ටියක් භාවිතා කරලා තව උසකට ගන්නවා. ඔහොම වැඩි කරන්න පුළුවන්. හැබැයි එහෙම භාවිතා කරන්නේ නැති කියලා. අන්න ඒකට හේතුව තමයි අපිට මේකෙදී සන්තතිකව උස විචලනය කර ගැනීම සඳහා. කියන අර ස්මූත් විදිහට උස ටිකෙන් ටික වෙනස් කරගෙන යනවා. අපි දැන් ලී කුට්ටි භාවිතා කරොත් අපිට අර නිශ්චිත උසකට විතරයි ඒවා වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක උස් පහත් කරන මේසයක් භාවිතා කරොත් අපිට සන්තතිකව උස විචලනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒක තමයි අදාළ පිළිතුර වෙන්නේ. සන්තතික උස විචලනය කර ගැනීම සඳහා. රයිට්. ඊට පස්සේ හතරවෙනි එක කියනවා චලනයේසින් ජලමාවකයක් අල්පෙන්ති දර්ශක තුල නාභිගත කළ විට එහි ප්‍රතිබිම්බය හරස් කම්බි මත සමපාත වන ආකාරයේ ඇඳ දක්වන්නේ. ඒකෝද මේක හරි. දැන් මෙතන චලනයේස ගත්තොත් ඒක උඩ යට මාරු වෙලා තමයි වෙන්නේ. හරි උඩ යට මාරු වෙලා වෙන්නේ. ඒකට ද්‍රවමාවකයේ දැන් මෙහෙම තියෙන ද්‍රවමාවකේ අතදී මේ චලනයේස බැලුවොත් ඔක ඉන්නේ මෙන්න මෙහෙම. හරි මෙහෙම තියෙන්නේ. මොනවද දෙන්නේ? ඒකට ඒක අර මේ කම්බි රස් කම්බි මෙන්න මෙහෙම කියලා තමයි බලන්නේ. මොනවද දෙන්න ප්‍රමාණ. හරි. අනිවාර්යයෙන්ම මේ උඩයට මාරු වෙලා ඇඳලා තියෙන්න ඕනේ. ඒකෝද දැන් අර මේක තියෙන්නේ. දර්ශක කූරුන් විදිහට මේක පහතට තියෙන එක ඒක ඉහළට වෙලා තමයි වෙන්නේ. එතකොට මෙහෙම රස් කම්බි තියෙනවා නම් දර්ශක උඩ තියෙන්නේ මෙන්න මේ විදිහට. නෝදිය තමයි දාලා දර්ශක තුල මෙන්න මේ දෙක ඇඳලා තියෙන්න ඕනේ. රයිට්. එන්ද නැත්තම් මේ ටික ඇඳ ගන්න ඔයාලා. හරි. ටික ඇඳගෙන ඉන්න. හරි ඊට පස්සේ අහන්න ඒකේ B එක බලා ගන්න. B එක කියනවා ශිෂ්‍යයා විසින් මෙම පරීක්ෂණය සිදු කරන විටදී ඔහුට කේශික නාලය තුල උද්ගමනය වූ ද්‍රව කඳ බීකරයේ ගැට්ටට වඩා පහළ මට්ටමකින් පවතින බව නිරීක්ෂණය විය. රූපෙ දීලා තියෙනවා. මේකට මාවකයට අදාළ පාඨාංගයේ චලනයේදී ලබා ගැනීමේදී ගැටලු මතුවිය. මෙම ගැටලුව නිවැරදි කර ගැනීමට ගත හැකි සරලම ක්‍රියාමාර්ගය කුමක්ද? හරි සරලම ක්‍රියාමාර්ගය වෙන්නේ පහසුයි. මෙන්න මේ බඳුනට ජලය පුරවනවා. හරි බඳුනට ජලය පුරවනවා. එතකොට ද්‍රව මට්ටම ඉහළට එනවා. හරි එතකොට ද්‍රව මාවකය ඉහළට එනවා. හරි. ඒ බඳුනට මාවකයේ බීකරයේ ඉහළට එන තුරු ජලය පිරවීම. මාවකයේ බීකරයෙන් ඉහළට එන තුරු ජලය පිරවීම තමයි කරන්නේ. බඳුනට ජලය පිරවීම. ඒක තමයි අදාළ උත්තරය වෙන්නේ. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි එකට අපි යනවා. දෙවෙනි එකේ කියන සිම්පල් ඉක්විස් ගණනය කර ගැනීම සඳහා කේශික නාලයේ මැන ගන්න ආකාරය ලියා දක්වන්න. සිම්පල් ඉක්විස් ගණනය කර ගැනීම සඳහා කේශික නාලයේ ආරය මැන ගන්න ආකාරය ලියා දක්වන්න. හරි. ඒ කේශික නාලයේ ආරය මැන ගන්න අපිට මෙතෙන් දැන් ආරය වැදගත් වෙන්නේ මේ මාවකයේ පිහිටලා තියෙන දේ. මේ කේශික නාලය මෙහෙම ගත්තොත් ළමයි මේ කේශික නාලය එක වගේ වුණාට ඒකාකාර නෑ අත්‍තරම බැලුවොත්. කියන්නේ මෙතන ආරය වෙනයි සාමාන්‍යයෙන් මෙතන වෙනයි මෙතන වෙනයි එහෙම. හැබැයි අපිට ආරය අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ද්‍රව මාවකයේ තියෙන ස්ථානයට අදාළ ආරය. හරි. මෙන්න මේ ආරය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි කරන්නේ ඒ ද්‍රව මාවකයේ තියෙන ස්ථානෙන් හරි බ්‍රේක් කරනවා. හරි මේ ස්ථානෙන් කේශික නාලය මෙහෙම අරගෙන කඩනවා. කඩලි වෙලා ඊට පස්සේ ඒ අදාළ ස්ථානය ආරය මැන ගන්නවා. හරි ඒක තමයි කරන්නේ. මාවකයේ තියෙන ස්ථානයට අදාළ ආරය මැන ගන්න අපි ඒ ස්ථානෙන් කඩනවා. කඩලා තමයි මැන ගන්නේ. හරි එතකොට ඒක ලියන්න බලපාන්නේ ද්‍රවමාවකයේ පවතින ස්ථානයේ අරයයි. බලපාන්නේ ද්‍රවමාවකයේ පවතින ස්ථානයේ අරයයි. එම නිසා එම ස්ථානයෙන් කේශිකය කඩා එම නිසා එම ස්ථානයෙන් කේශික නාලය කඩා
එම ස්ථානයේ විශ්කම්භය මැනගනු ලැබේ. විශ්කම්භය තමයි අපි මයින්නේ. හරි. අර අපි මයින්නේ නැහැ කියන්නේ විශ්කම්භය මැනලා ඒක දෙකට බෙදලා තමයි අර විදිහට ගන්න. ඒක ඕනම තැනක එහෙමයි. හරි. එම ස්ථානයේ විශ්කම්භය මැනගනු ලැබේ. රයිට්. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා. තුන්වෙනි කියනවා ජෙග පරීක්ෂණය හා සැසඳීමේදී මේ පරීක්ෂණයේ ජලයේ පෘෂ්ඨිකාතති සංගුණකයේ සෙවීමේදී ඔබට මුහුණ දෙන අපහසුතාවය සඳහන් කරන්න. ඒකට දැන් අපි ජෙග පරීක්ෂණයේදී නම් කෙලින්ම අපිට අර ද්‍රව බුබුල නලයෙන් ඉවත් වෙලා යන අවස්ථාවේදී බුබුලේ ඇරය නලයේ ඇරයට සමාන වෙනවා. ඒක නිසා අපිට අර තීටා කෝණයක අවශ්‍යතාවයක් තිබුණේ නැහැ අතරම. හරි. හැබැයි මේකෙදී අපිට තීටා කෝණයේ අවශ්‍යතාවයක් තියෙනවා. තීටා කෝණය අපි මම ගන්න ඕනේ. කියන්නේ ස්පර්ශ කෝණය මැන ගැනීම තමයි මෙතන තියෙන අවාසිය වෙන්නේ. හරි. අපහසුතාවය සඳහන් කරන්න. වීදුරු හා ද්‍රවයේ ස්පර්ශ කෝණය අවශ්‍ය වීම. වීදුරු හා ද්‍රවයේ ස්පර්ශ කෝණය අවශ්‍ය වීම තමයි අදාළ අපහසුතාවය වෙන්නේ. right. ළමයි එතකොට තුන්වෙනි ප්‍රශ්නයත් අවසන්. ඊළඟට තියෙනවා හතරවෙනි ප්‍රශ්නය. හරි. හරි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. ඒක තියෙන්නේ මේ විදුලි මෝටරයක ක්‍රියාකාරීත්වය සම්බන්ධ කේසයක්. හරි. මීට කලිමුත් මට මතක විදිහට මේ වගේ ප්‍රශ්නයකට අපි උත්තර ලිව්වා. හරි ගමන්නේ අපි බලමු. සරල ධාරා විදුලි මෝටරයක ක්‍රියාකාරීත්වය පෙන්වන රූප සටහනක් පහද දැක්කේ කෝෂය අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වන අතර විද්‍යුත් ගාමක බලය Vs වෙනවලු. හරි. ඒකේ පළවෙනි එක අහන විදුලි මෝටරේ X ආවයි හඳුන්වන්නේ කියලා. ඒතකොට රූප සටහනේ විදිහට X කියලා කියන්නේ අර හරි මේවා තමයි අර ඇතුළුම් විලි. හරි. මේ වගේ තමයි අර y කියන y වලින් ලකුණු කරලා තියෙන අර බුරුසු ඇතිල්ලේ. භ්‍රමණය විදි ඇතිල්ලෙන්නේ මෙන්න මේ x කියන විලි වල. ඒකට ඒවට කියන්න පුළුවන් ඇතුළුම් විලි කියලා. එහෙම නැත්නම් අපි ඒවට කියනවා න්‍යාදේශක කියලා. හරි. න්‍යාදේශක එහෙම නැත්නම් ඇතිළුම් විලි කියලා ලියලා තියෙන්න ඕනේ x වලට. y කියලා කියන්නේ එතකොට බුරුසු. එහෙම නැත්නම් කාබන් බුරුසු. y කියන්නේ කාබන් බුරුසු, x කියන්නේ න්‍යාදේශක එහෙම නැත්නම් ඇතිළුම් විලි. හරි. පස්සේ දෙවෙනි කියනවා දඟරය අරීය චුම්බක ක්ෂේත්‍රයක තැබීමේ වාසිය තුනයි. දඟරය අරීය චුම්බක ක්ෂේත්‍රයක තිබ්බාට පස්සේ දඟරේ මොන කෝණයකින් භ්‍රමණය වුණත් සෑම විටම දඟරයට සමාන්තර දිශාවට චුම්බක ක්ෂේත්‍රයක් පිහිටීම. ඒක තමයි අදාළ වාසිය වෙන්නේ. මොන කෝණයකින් භ්‍රමණය වුණත් එයාට සමාන්තර දිශාවට චුම්බක ක්ෂේත්‍රයක් පවතිනවා. අරීය චුම්බක ක්ෂේත්‍රයක් අපි භාවිතා කරාට පස්සේ. හරි. එතකොට මොකද ඒ සමාන්තර චුම්බක ක්ෂේත්‍රයෙන් තමයි දඟරේ මත උප්පරිම බලයක් ඇති කරන්නේ. එහෙම නැත්නම් උප්පරිම ව්‍යාවර්තයක් ඇති කරන්නේ. right. ඒක උත්තරේ දී වෙලා තියෙන්න ඕනේ. සෑම විටම නලයට සමාන්තරව පවතින චුම්බක ස්‍රාව ඝනත්වයේ නියත බැවින් නියත ව්‍යාවර්තයක් දඟරේ මත පැවතීම. හරි. සෑම විටම දඟරයට සමාන්තරව චුම්බක ක්ෂේත්‍රයක් ලබාගත හැකි වීම. එහෙම නැත්නම් සෑම විටම නලයට සමාන්තරව පවතින චුම්බක ස්‍රාව ඝනත්වයේ නියත බැවින් නියත ව්‍යාවර්තයක් දඟරේ මත පැවතීම. right. ඒ කියනවා B එකට. B එකේ පළවෙනි එක තියෙනවා ඉහිත දඟරේ පොටවල් ගන්න m කියලා දීලා තියෙනවා. PQ කියන එක දීලා තියෙනවා සිම්පල්ලි. QR කියන්නේ පීලු. දඟරේ චුම්බක ස්‍රාව ඝනත්වය B1 චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව ඇතිට PQRS මත ක්‍රියා කරන බලය විශ්වාසය වුණා. right. හරි. තියෙනවා ඒකනේ සරල ධාරා මෝටරයක්. හරි. ඒක මෙතන මේ කාබන් පුරුෂ මේ විදිහට තියෙනවා. කොහොමද තියෙන්නේ? එතන මේ පැත්තේ චුම්බක උතුර, මේ පැත්තේ චුම්බක දකුණ. මේ පැත්තෙන් මේ විතරම චුම්බක බල දෙක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට PQRS කියන මෙයාව සලකුණු කරලා තියෙනවා. මේ තුර එළු මේ තුර පීලු. පොටවල් සංඛ්‍යාව කැපිටල් N. දැන් අහන්නේ PQ හා RS මත ක්‍රියා කරන බලය විශ්ලේෂණය. පළවෙනි කාරණේ තමයි මෙයා තුලින් ධාරාවක් යද්දී මේ පැත්තට ධාරාව ගමන් කරද්දී මෙයා තුලින් එන ධාරාව සහ මෙයා තුලින් පහළට ධාරාව ගමන් කරනවා. එතකොට මේ කම්බි දෙකම දිගින් සමාන නිසා දිගේ මේ කම්බි දෙකම මත ඇති කරන බලයේ විශාලත්වය සමානයි. හරි. එතකොට කම්බියක් මත ඇති කරන බලයේ විශාලත්වයට පිළිවෙලක සමානයි.
BIL කියලා. හරි BIL. එතකොට දැන් මේ වගේ කම්බි හරි මේ වගේ කම්බි දැන් මෙතන මේ n සංඛ්‍යාවක් තියෙනවනේ කොට. එතකොට මේක n වලින් වැඩි කරන්න ඕනේ. BIL එක. එතකොට සමානයි BI හරි. එතකොට ධාරාවයි L කියලා කියන්නේ මෙතන මෙන්න මේ දිග කියන්නේ සිම්පල්ලි. ඒ නෝක තමයි අදාළ සම්පූර්ණ බලය සමාන BIA. ඒ කියන්නේ එක කම්බිය මත ඇති කරන බලය. හරි. මේ කම්බිය මත ඇති කරන බලයත් ඒ වගේම තමයි. right. PQ හා RS මත ක්‍රියා කරන බලයේ දිශා හේතු රූපයන් දක්වන්න. එතකොට චුම්බක ක්ෂේත්‍රය පතින් මේ ඉඳලා මෙහෙට. හරි. ධාරාව ගමන් කරන්නේ හරි يعني මේ සිරස්ස ඒතකොට ධාරාව සිරස්ස චුම්බක ක්ෂේත්‍රය මෙහෙට වමන් දිගේ දැම්මම තලයේ තුලට තමයි බලය තියෙන්නේ මෙන්න මේ කම්බිය මත. හරි. තලයේ තුලට බලය තියෙන්නේ. මේ කම්බිය මත ඊට විරුද්ධව බලය තියෙනවා කියන්නේ තලයෙන් ඔන්නෝගෙන ලකුණු කරලා තියෙන්න ඕනේ. හරි. මේ කම්බිය අසල තලයෙන් තුලට සහ මේ කම්බියේ තලයෙන් ඉවතට කියලා බල දෙක සලකුණු කරලා තියෙන්න ඕනේ. right. හරි. ඊට පස්සේ එම බල හේතුවෙන් දගරේ මත ඇති කරන ආරම්භක ව්‍යාවෘතයේ ප්‍රකාශන ලියා දක්වන ව්‍යාවෘතය කියන්නේ බල පූර්ණය මෙතන. හරි. එතකොට බල යුග්මය. හරි. යුග්මය කියන්නේ එක බලයක් වැඩි කිරීම බල දෙක අතර. මොකද මේ බල දෙකම සමානයි නිසා. ඒ බලය වැඩි කිරීම බල දෙක අතර ලම්බක දුර. බලය කියලා කියන්නේ මේක ව්‍යාවෘතයේ සමානයි BI සිම්පල් A n වැඩි කිරීම බල දෙක අතර ලම්බක දුර කියන්නේ සිම්පල් B. තුර ඔක්කොම තමයි අපි අර ලියන්නේ BI n කියලා. AB ට තමයි අපි ලියන්නේ මෙයාගේ වර්ගඵලය කියලා. මෙන්න මේ කුඩුවේ වර්ගඵලය කියලා කියන්නේ. හරි. ඒක මෙතන අවශ්‍ය නැහැ. මෙන්න මේක ලියපුවම ප්‍රමාණවත්. හරි. ඒක තමයි අදාළ ව්‍යාවෘතය සඳහා ප්‍රකාශනය වෙන්නේ. right. ඊට C එකේ පළවෙනි එක අහන කෝෂයේ විදුද්ගාමක බලය 24යි වෝල්ට් දඟරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ohm 2යිලු. දඟරේ තුලින් ගලා යන විදුලි ධාරාව ආරම්භක විදුලි ධාරාව. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නැහැ කියලා කියනවා. දඟරේ ප්‍රතිරෝධය තමයි ohm 2යි කියලා කියන්නේ. හරි. දඟරේ ප්‍රතිරෝධය ohm 2යි කෝෂයේ විදුද්ගාමක බලය 24යි. හරි. එතකොට දඟරාව හන්නේ ධාරාව කියලා ගන්න පුළුවන්. C එකේ පළවෙනි එකට E සමානයි IR I සමානයි V බෙදීම R V කියන්නේ 24යි. දඟරේ ප්‍රතිරෝධය විතරයි මෙතන පවතින්නේ. මොකද මේ කෝෂයට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා ප්‍රතිරෝධය දෙකයි. එතකොට ඇම්පියර් 12යි කියලා එනවා අදාළ ධාරාව. හරි. ඇම්පියර් 12යි. right. ඊට පස්සේ යන මේකේ දඟරේ යම් නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙන විට දඟරේ ඇති වන ප්‍රතිවිදුද්ගාමක බලය වෝල්ට් 12 නම් දඟරේ තුලින් ගලන විදුලි ධාරාව මේක භ්‍රමණය වෙද්දී විද්‍යුත් චුම්බක ප්‍රේරණ මගින් ප්‍රතිවිදුද්ගාමක බලය ප්‍රේරණය වෙනවා. ඒක ප්‍රේරණය වෙන්නේ ප්‍රතිවිදුද්ගාමක බලය කියන්නේ මේ විදුද්ගාමක බලයට විරුද්ධව ඇති වෙන විදුද්ගාමක බලය. ඒකට ඒක මීට විරුද්ධවයි ඇති වෙන්නේ. හරි. ඒතකොට ඒ යගේ දීලා දෙනවා අපිට වෝල්ට් 12 කියලා. එතකොට 24ට විරුද්ධව තමයි මේ වෝල්ට් 12 තියෙන්නේ. ඒකට ධාරාව අපෙන් අහන්නේ. හරි. එතකොට පරිපථයට V සමාන IR කියන සම්බන්ධතාවය භාවිතා කරොත් එතකොට V එන්නේ 24 ඍණ 12. මොකද 12 තියෙන්නේ 24ට විරුද්ධවනේ. සමානයි I වාරයක් ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ කම්බි දඟරේ ප්‍රතිරෝධය විතරයි තියෙන්නේ. I සමානයි 12 බෙදීම 2 කියලා කියන 6 ඇම්පියර්. හරි. මේ අවස්ථාවේදී ධාරාව වෙන්නේ ඇම්පියර් 6යි. right. ඊට පස්සේ යනවා ඉහත C2 අවස්ථාවේදී දඟරේ උත්සර්ජන ක්ෂමතාවය ගණනය කරන්න කියලා. ක්ෂමතාවය E සමානයි ළමයි I වර්ගය R දඟරේ 1. හරි. I වර්ගය කියලා කියන 6 වර්ගය කියන්නේ 36යි. R කියලා කියන්නේ 2මයි. 36 ට කිව්ව 2යි කියලා කියන්නේ 72යි ජූල් තප්පරයක. එහෙම නැත්නම් 72යි වොට් කියලා එනවා. හරි. වොට් 72යි. ඊට පස්සේ කියනවා මෙම විදුලි මෝටරයේ සරල ධාරා ඩයිනමෝවක් ලෙස භාවිතයට ගැනීම සිදු කළ හැකි ක්‍රමය ලියා දක්වන්න. හරි. සරල ධාරා ඩයිනමෝවක් විදිහට මේක භාවිත කරන්න නම් මෙන්න මේ කෝෂය ඉවත් කරලා අපි ටර්බයින් එක සම්බන්ධ කරනවා. හරි. ටර්බයින් එක සම්බන්ධ කරලා මෙයාව භ්‍රමණය කරනවා. එතකොට මේකෙදි විද්‍යුත් චුම්බක ප්‍රේරණ ක්‍රියාවලියෙන්
විදුලි ගාමක බලය ප්‍රේරණය වෙනවා. ඒකට ඒකෙන් ඉවතර ධාරාවක් ලබා ගන්න පුළුවන්. ටර්බයින් එක සම්බන්ධ කිරීම තමයි මේකදී සිද්ධ කරන්න වෙන්නේ මේ කෝෂය ඉවත් කරලා. right? ඒක තමයි අදාළ පිළිතුර වෙන්නේ. ඊට පස්සේ අහන එමඩයිනමෝවෙන් නිපදවන විදුලි ගාමක බලය ඊ කාලයේ t සමග විචලන වන අයුරු ප්‍රස්ථාරගත කරන්නේ. මේක සරල ධාරා මෝටරයක්. ඒක නිසා සරල මේක ඩයිනමෝක් විදිහට පාවිච්චි කරොත් අපිට සරල විදුලි ගාමක බලයක් කියන්නේ සරල වෝල්ටීය තාවයක් තමයි මෙතනදී නිපද වෙන්නේ. ඒක ප්‍රස්ථාරගත කළොත් එහෙම එන්නේ හරි වල දන්නවා මෙන්න මේ වගේ එකක්. කාලයත් එක්ක ධන ඍණ සීමාව විචලනය වෙන්නේ නැහැ. හරි විදුලි ගාමක බලේ ධන සීමාව විතරක් මේ විදිහට විචලනය වෙන එකක් තමයි ලැබෙන්නේ. මොන ඔය ආකාරයට. හරි ඔක තමයි ඍණ සීමාවේ විචලනය වෙන්නේ නැහැ. ධන සීමාවේ ඉඳලා ඒක ඕක තමයි අදාළ හැඩේ විදිහට තරංග හැඩේ විදිහට වල ඇඳලා තියෙනවා. හරි. ඒක ඔය විදිහට අපි වියෝගක රචනා ප්‍රශ්න 4 සාකච්ඡා කළා. අවසාන අපි යනවා දැන් රචනා ප්‍රශ්න වලට. හරි. ඔය ටික අඳ ගන්න